තෙරුවන් සරණයි. අද දේශනය සාමාන්‍යයෙන් අපි කරගෙන යන දේශනාවලින් ටිකක් විතර පරිබාහිර දේශනාවක්. දේශනාව අවසානයේ ඇත්තටම ආයාචනයක් තියෙනවා. ඒ නිසා ඉවසීමෙන් අහගෙන ඉන්න. අපි මේ අධ්‍යාත්මික මඟ යනවා කියලා කියන්නේ නිවන් දකින්නවා කියලා කියන්නේ ඇත්තටම අපි ස්වභාවික වෙනවා කියන එක. මේ අධ්‍යාත්මික මඟට නිවන් මඟට අපි බැස්සහම ඒ බැසපු මුල්ම කාලෙදී අපි ස්වභාවික නැහැ. අපි කෘත්‍රිමයි. අපි රඟපානවා. ආරෝපිත ජීවිත තමයි ගෙවන්නේ. ඒ කියන්නේ ಗುಣධර්ම ආරෝපණය කරගෙන තමයි අපි ඉන්නේ. ඒත් මේ මග ඉදිරියට යන්න යන්න අපි ස්වභාවික වෙනවා. ඒ කියන්නේ අර ಗುಣධර්ම ස්වභාවිකව අපේ ජීවිතේ තියෙනවා. ඒක බලෙන් අපි ළඟ තියාගත යුතු දෙයක් නෙමෙයි. ස්වභාවිකවම ගුණය තුලට පිවිසෙනවා. ඒ කියන්නේ නිවන කියන්නේ අපේ ස්වභාවික தത്വයට අපි අවදි වෙනවා කියන එක. අපේ ස්වභාවික தത്വයට පත්වීම කියන එක තමයි නිවන කියලා කියන්නේ. එතකොට මේ මාර්ගයට කෙනෙක් බැස්සට පස්සේ එයාට හරි පාර අහුවෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ කමඨහන හරියට සුද්ධ වෙනවා නම්. කමඨහන සුද්ධ වෙනවා කියලා කියන්නේ අපි මේ පුහුණුවේ යෙදිලා ඉද්දි ඕනෑ තරම් කෙලෙස් උගුල් වලට අහු වෙනවා. වැරදි පාරවල් වලට හැරෙනවා. ඒවා නිවැරදි කර ගැනීම තමයි ඇත්තටම කමඨහන් සුද්ධ කරගන්නවා කියලා කියන්නේ. අන්න ඒ විදිහට කමඨහන සුද්ධ කර ගැනීම වශයෙන් හරි පාර අහුවෙලා නම් එයා ටිකෙන් ටික ස්වභාවික වෙන්න ගන්නවා. රඟපාන්නේ නැහැ. කෘත්‍රිම බව අඩු වෙන්න ගන්නවා. ස්වභාවික වෙනවා කියලා කියන්නෙම එයා මේ සබාධමයට මුහු වෙනවා කියන එකයි. සබාධම එකක් තමන් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ අපි වෙනම සබාධම වෙනමයි කියලා. එහෙම නැහැ. එයත් සබාධම වෙනකොට මේ අපි බාහිර සබාධම කියන එකට මුහු වෙනවා. ඒ කියන්නේ ඒ කෙනා, ඒ අදාළ කෙනා, එහෙම නැත්නම් ඔබ නැත්නම් මම ස්වභාවික වෙනවා කියලා කියන්නේ මේ බාහිරෙන් අපි දකින සබාධමයට අපි මිශ්‍ර වෙනවා, මුහු වෙනවා. අන්න එහෙම වෙද්දී ඒ කෙනාගේ ඇවතුම් පැවතුම් ආජීවය පවා ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්නවා. එයා අතින් මේ පරිසරයටවත් හානියක් නොවන විදිහට තමයි තමන්ගේ ආජීවය හදාගන්නේ. කියන්නේ එයාගේ ආජීවය ඔටෝ හැදෙනවා. ඉබේ ආජීව පාරිශුද්ධිය කියන එක හැදෙන්න ගන්නවා. අධ්‍යාත්මික වෙනවා කියලා කියන්නේ අන්න එහෙම දෙයක්. අධ්‍යාත්මික මග යන කෙනා නිසා මේ අජීවී පරිසරයට පවා සහනයක්මයි සිද්ධ වෙන්නේ. හැබැයි අද මේ පොතේ දැනුමෙන් ධර්ම අවබෝධය ලබන්න හදන ලබලා කියලා කියන අය අමුතු සත්ව කොට්ටාසයක් වගේ තමයි ජීවත් වෙන්න හදන්නේ. ඒගොල්ලෝ ගාව ඇත්තටම අර සාමාන්‍යයෙන් මිනිස්සෙක් ළඟ තියෙන්න ඕනි මානුෂීය ගුණධර්ම ටික පවා නැති වෙලා ගිහින් කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නවත් දන්නේ නැහැ. Tamanට වැඩිය ඉහළින් ඉන්න කෙනෙකුට ගරු කරන්න දන්නේ නැහැ. සබාධමයට මුහු වෙන්න දන්නේ නැහැ. ඉතින් මේක මෙහෙම දෙයක්ද භාග්‍යවතුන් වහන්සේ අධ්‍යාත්මික වෙනවා කියලා කියලා තියෙන්නේ? නෑ, එහෙම නෑ. ඒකෙන් තේරෙනවා ඒ අය උගුලකට අහු වෙලා ඉන්නේ කියලා. එයාලට හැබැයි ඒක තේරෙන්නේ නැහැ. ඒත් ඇත්තටම සැබෑවටම ස්වභාවික වුණු කෙනාගේ හැම පැත්තක්ම හැදෙන්න ගන්නවා. හිතන්න එපා මේ භාවනා කරනවා කියන එක, නිවන් දකින්නවා කියන එක, අධ්‍යාත්මික මග යනවා කියන එක මේ අර නිකන් ජොබ් එකක් කරනවා වගේ වෙනම දෙයක් කියලා. නැහැ. අපි මුලින්ම අපි මේකට බැස්සට වෙනම දෙයක් විදිහට එයා දියුණු වෙනවා නම්, එයා ටිකෙන් ටික ඉදිරියට යනවා නම් අපි අර එයාගේ ජීවිතේම නිකන් අධ්‍යාත්මීය වගේ වෙන්න ගන්නවා. ඒ කියන්නේ එයාගේ ජීවිතේ හාත්පසින්ම වෙනස් වෙන්න ගන්නවා. හැම පැතිකඩකින්ම එයා මානුෂීය වෙන්න ගන්නවා. හැම පැතිකඩකින්ම එයා ඉදිරියට යන්න පටන් ගන්නවා. වෙනස් වෙනවා. ඒකයි කිව්වේ අපි ආජීවය පවා වෙනස් වෙනවා කියලා. ඉතින් මට අවශ්‍ය වුණේ අන්න ඒ ගැන ඔබට මතක් කරන්න. මේ පරිසරය ගැන, මේ සබාධම ගැන ඔබට යමක් දැනුවත් කරන්න. මොකද අධ්‍යාත්මික මග යන කෙනා ඇත්තටම ස්වභාවික වෙන නිසා. ඉතින් ඔබටත් මටත් මේ ජීවිතේ ජීවත් කරවන්න වෙන මොනවා තිබුණත් මේ හුස්ම ටික නොලැබුණොත් තව එක මොහොතක් හරි අපිට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ හුස්ම අපිට ලැබෙන්නේ මේ ගහකොළ හුස්ම ගන්න නිසායි.
මේ ගස්වැල් හුස්ම ගන්න නිසායි ඒ හුස්ම ටික අපිට ලැබෙන්නේ. අපිට දවසකට ඔබ අහලා තියෙනවද කියන මම දන්නේ නැහැ. ඔබ දන්නවද කියන්න දන්නෙත් නැහැ මම මේ කාරණය. සාමාන්‍යයෙන් අපි හුස්ම ගනිද්දී, ඒ කියන්නේ අපි එක පුද්ගලයෙකුට දවසකට හුස්ම ගන්න ගස් 7ක් අවශ්‍යයි කියලා හොයාගෙන තියෙනවා. ගස් 7කින් නිකුත් කරන ඔක්සිජන් වායුව අපි එක්කෙනෙකුට පැය 24ක් හුස්ම ගන්න අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඔබ හිතන්න දවසක ඒ ගස් හුස්ම ගන්න එක නතර කළොත් මොකද වෙන්නේ කියලා. අපිටත් හුස්ම නැතුව මියදෙන්න වෙනවා. ඒ ගස්වැල් හුස්ම ගන්න එක නතර වෙන එක සිද්ධ වෙන්නේත් ඇත්තටම මානවයාගේ ක්‍රියාකාරකම් නිසාමයි. ඔබ නිසාමයි. ඔබෙත් මගෙත් හැසිරීම නිසාමයි දවසක ඒ ගස් හුස්ම ගන්න එක නතර කරනවා නම් නතර කරන්නේ. දැන් ඔබ ඔබේ හදවතට කතා කරන්න. ඔබ නිසා කොයිතරම් මේ සබාදහමට හානි වෙලා තියනවද කියලා. ඔබ ඒ කළ හානියේ විපාක තමයි අද ඔබ මේ විඳින්නේ. අද ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔබ ඒ කළ හානියේ විපාක. ඔබ අද විඳින මේ පීඩාවන්ට ඔබ බාහිර අයට බාහිර දෙයකට චෝදනා කළාට ඔබත් මේකේ කොටස්කාරයෙක්. දැන් මෙතන මේ මොහොතේ පටන් ඒ වරද නිවැරදි කරගන්න පටන් ගන්න. ඒක මේ විශ්වයටම දැනෙනවා, ෆීල් වෙනවා. ඔබ බාහිරයට මුදාහරින කම්පණය නැත්නම් ෆ්‍රීකවන්සි එක, ভাইබ්‍රේෂන් එක තමයි පරාවර්තනය වෙලා නැවත ඔබ වෙත එන්නේ. ඒ නිසා බලන්න ඔබ මේ ජීවිත කාලයට කොයිතරම් පොලිතීන් ප්‍රමාණයක් මේ පරිසරයට මුදා හැරලා තියනවද කියලා. ඔබ නිකන් ගමනක් බිමනක් යද්දී ඔබ කාපු ටොෆි එක ටොෆි කොලය, ඔබ බොන්න ගත්තු පැණිවීම බෝතලේ බීලා ඒ හිස් බෝතලේ, ඔබ කන්න ගත්තු අයිස් පැකට් එකේ ආවරණය, ඔබ කන්න අරන් ගිය බත්පතේ ලන්ච් සීට් එක, විනෝදෙට බීපු බියර් ටින් එක ඔබ කොතනටද දැම්මේ කියලා බලන්න. ඔබ හිතන් ඉන්නේ මේවා පුංචි දේවල් කියලාද? hina වෙන්න තියෙන දේවල් කියලාද? අද මේ සමාජයේ වන්දනා ගමනක් විනෝද චාරිකාවක් යන අය පරිසරයට කරන හානිය බලන්න. මේවා hina වෙන්න, මේවා විනෝද වෙන්න තියෙන දේවල් නෙමෙයි. ඔබට ඒ දේ කරන්න ඇත්තටම හිතෙන්න ඕනේ. ඒ සිතුවිල්ල විශ්වයට මුදා හැරෙනවා. මේ සබා දහමට ඔබ ඒ කළ ක්‍රියාව බලපානවා. මේ ගස්වැල් වලට, මේ ඇලදොල ගංගාවලට, මේ දිය උල්පත් වලට ඒක දැනෙනවා. මේ ගහට කොළට වැලට හුස්ම ගන්න අමාරු වෙනවා. ඔබ ඒ කරපු දේ නිසා රස්නේ දරා ගන්න බැරි වෙනවා. ඉතින් අද ඔබ කරා ඔය ඇවිල්ලා තියෙන්නේ එහි විපාක වාරය තමයි. ඔබ නිකමට බලන්න ඔබේම ගෙවත්ත දිහා මොනතරම් පොලිතීන් ප්‍රමාණයක් තියෙනවද කියලා ඔබේ ගෙවත්ත පුරාම. මේ සමාජයේ උගත් නූගත් බාල මහලු තරුණ කිසිම ભેදයක් නැතුව පරිසරයට මේ සබාදහමට විනාශ වීම පිණිස, මේ පරිසරයේ සබාදහම විනාශ වීම පිණිස දායක වෙලා තියෙනවා. කිසි කෙනෙකුට එකෙන් ගැලවෙන්න බෑ. ඇත්තටම අපි මේ දේවල් ගැන කලින් අහලා නැති දේවල්ද? අහලා තියෙනවා. ඇහුවට අපිට දැනෙන්නේ නැහැ. හදවතට ෆීල් වෙන්නේ නැහැ. ඒ නිසයි මතක් කරන්නේ දැන් පටන්, මේ මොහොතේ පටන් ඔබේ ගෙවත්තෙන් පටන් ගන්න. සියලුම පොලිතීන් මේ නොදිරන දේවල් එකතු කරලා ඒවා සුදුසු විදිහට බැහැර කරන්න. නැත්නම් පුළුස්සලා දාන්න. ගමනක් යද්දි කන බොන දේවල් ඔතලා තියෙන පොලිතීන් ආවරණ පරිසරයට මුදා හරින්න එපා. ඒවා සුදුසු විදිහකට බැහැර කරන්න තියෙන තැන්වලට බැහැර කරන්න. නැත්නම් ගෙදර ගෙනහල්ලා පුළුස්සලා දාන්න. ඔබ ඔය මරන්නේ ඔබේම පණකෙන්ද කියලා අමතක කරන්න එපා. මෙන්න මේක තමයි මම අද ඔබෙන් කරන ඉල්ලීම ආයාචනය. පොලිතීන් පරිසරයට මුදා හරින්න එපා. ගස් කොළන් නිකරුණේ විනාශ කරන්න එපා. ඔබ භාවිතයට ගන්න වතුර නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේ ගස්වැල් වල වතුර බිඳුවක සැඟවිලා තියෙන ඔබේම පණ කියලා ඔබේ හිතට කියලා දෙන්න. ඇත්තටම සැබෑවටම අධ්‍යාත්මික මඟ කියන එක හසු වුණා නම් යම් කිසි කෙනෙකුට මේ දේවල් දැනෙන්න ගන්නවා. එයාගේ ආජීවය පිරිසිදු වෙනවා කියන්නේ මෙන්න මේකට. සම්මා ආජීවය කියලා පොතේ තිබ්බට ඒක හැදෙන විදිය ගොඩක් අය දන්නේ නැහැ. නිවන අධ්‍යාත්මය කියන්නේ ස්වභාවිකත්වය නම් ඒ ස්වභාවිකත්වයේ කොයින්ද පොතක, දැනුමක, වචන ටිකක කොහින්ද ඒක? නිවන අධ්‍යාත්මය දැනෙන්න ඕනි දෙයක් මිස ඒක වචන හරඹයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න මේ නිවන කියන එක, අධ්‍යාත්මය කියන එක අපිට දැනෙන්න ඕනි දෙයක්. දැන් මෙතන මේ මොහොතේ ඉඳලා පටන් ගන්න.
සබාදහමේ පණ ටික ආරක්ෂා කරන්න. එතකොට ඔබේ පණත් ඉබේම රැකේවි. මොනතරම් අමාරු කාලයකදී වුණත් ඔබේ පණ ටික රැක ගන්න අවශ්‍ය දේවල් ඔබට කොහෙන් හරි ලැබෙන්න පටන් ගනීවි. මේ සබාදහම ඒ තරම්ම සාධාරණීයයි. මේ සබාදහම ඒ තරම්ම කාරුණිකයි. ඔබ සබාදහමේ කොටසක් මිස ඔබ සබාදහමෙන් වෙන්නු දෙයක් නොවන බව මතක තියාගන්න. අධ්‍යාත්මික වෙනවා නම් නිවන් මඟ යනවා නම් මේ දේවල් සැබෑවටම ඔබට දැනෙන්න ඕනේ. ඒක තමයි සබාදහමේ නීතිය කියන්නේ. ඒක තමයි අධ්‍යාත්මයේ අවබෝධය කියලා කියන්නේ. ඒක තමයි ධර්මයේ අවබෝධය කියලා කියන්නේ. ඔබත් සබාදහමක් දෙකක් නෙවෙයි එකක් කියන අවබෝධය ඔබට දැනෙන්න ඕනේ. තෙරුවන් සරණයි.